හරි බලන්නකොට දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ අපේ 5 වෙනි මොඩියුල් එක. දැන් අපි ගිය සතියේ PowerPoint ඉවර කරානේ. දැන් PowerPoint කියලා කියන්නේ ඔයාලට තියෙන Microsoft Office කියන පැකේජ් එකේ 4 වෙනි මොඩියුල් එක තමයි prepare presentation කියලා අපි කතා කරේ. දැන් එතකොට අද තියෙන්නේ යුනිට් එක සහ මොඩියුල් එක දෙකම ගත්තම අංක 5 තියෙන්නේ. මොඩියුල් එකේ නම තියෙනවා maintain database කියලා. එහෙනම් දැන් මේ පාඩමේදී අපි කතා කරනවා නිවැරදිව database එකක් භාවිතා කරන්නේ කොහොමද කියලා. maintain කියලා කියන්නේ මොකද? maintain කරනවා කියන්නේ පවත්වගෙන යනවා කියන අදහසනේ. එතකොට database එකට සිංහලෙන් අපි කියනවා දත්ත සමූහයක්. නැත්නම් දත්ත සමූහයක එකතුවකට අපි කියනවා database එකක් කියලා. ඉතින් මෙන්න මේ වගේ database එකක් නිවැරදිව හසුරවගෙන පවත්වගෙන යන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ. ඒතර මේ පාඩම ගත්තොත් පුතේ මේ පාඩමට වෙන් කරලා තියෙන ඔක්කොම කාල සීමාව තියෙනවා සති 8ක කාල සීමාවක්. ඒ කියන්නේ වර්ඩ් වලට පස්සේ වැඩිම කාල සීමාවක් වෙන් වෙන්නේ මේ maintain database කියන පාඩමට. දැන් මේක ගත්තොත් මේකේ සිලබස් එක තමයි මම මේ දාන්නේ. මේක මේ ICT level 4 අයගේ සිලබස් එක. දැන් සිලබස් එක ගත්තොත් 1 සිට 9 දක්වා ටාස්ක් 9කින් තමයි ඔයාලගේ සිලබස් එක කෙටි කරලා තියෙන්නේ. හරි. දැන් මේ සිලබස් එක ගැන අපි කතා කළොත් බලන්න දීලා තියෙනවා මුලින්ම මේ පාඩමේදී මුලින්ම ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වෙනවා database එකක් කියන්නේ මොකක්ද කොහොමද database එකක් නිර්මාණය වෙන්නේ කියන එක මුලින් පැහැදිලි කරන්න තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට database එකක් හදනකොට database එක ඇතුලේ table නිර්මාණය කරගන්න ඊළඟට නිර්මාණය කරගත්ත table වලට වෙනස්කම් කරගන්න. උදාහරණයක් විදිහට table එකේ නම වෙනස් කරන්න ඕන නම් table එක delete කරන්න අවශ්‍ය නම් ඊළඟට table එකට field name ඇතුළත් කරගන්නවා නම් කොහොමද කරන්නේ? ඒ වගේම තමයි table අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ කොහොමද කියන එකත් අපිට create table relationship කියන මාතෘකාව යටතේ කතා කරන්න වෙනවා. ඉතින් table වලට අමතරව access තුළ නිර්මාණය කළ හැකි form, query, report වගේ object වර්ග කොහොමද නිවැරදිව නිර්මාණය කරගන්නේ මේවා අතර සම්බන්ධතා ගොඩනගලා පිටපත් ලබා ගන්න කොහොමද කියන කාරණා ටික මේ කියන සිලබස් එක ඇතුලේ අපිට කතා කරන්න තියෙනවා. හරි. එහෙනම් ඉස්සෙල්ලාම අපි කතා කරනවා database එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් database එකක් කියලා කියන්නේ සරලවම කිව්වොත් පුතේ දත්ත එකතුවක්. විස්තරවල එකතුවක්කට තමයි අපි database එකක් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට database නිර්මාණය වෙනවා ආයතනයක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තනි පුද්ගලයෙක්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා වෙන්න පුළුවන්. එකතු කරගන්නා ලද දත්ත වල එකතුවට තමයි අපි database එකක් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් ආයතනයකට database එකක් හදනවා නම් අපි නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි මේ ආයතනයට පිටතින් පුද්ගලයෙක් ඇවිල්ලා මොන වගේ විස්තර මේ ආයතනයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒ අනුව අපි හදන database එකට ඒ සියලුම කාරණා අන්තර්ගත වෙන විදිහට තමයි database එකක් අපි නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් database එකකට මම කියන්නේ පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව තමයි database එකක් නිර්මාණය වෙන්නේ කියලා. database එකට සරලම උදාහරණයක් ගත්තොත් සරලම උදාහරණය තමයි ඔයාලා එදිනෙදා පාවිච්චි කරන mobile phone එක. ඔයාලා එදිනෙදා පාවිච්චි කරන mobile phone එකේ තියෙනවනේ පුතේ phone book එකක් නැත්නම් contact list එකක් අපි ගාව තියෙනවනේ. දැන් මේ contact list එක තියාගන්න එකෙන් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපිට ඕනෙම ස්ථානයකදී පහසුවෙන් අපිට අවශ්‍ය පුද්ගලයෙක් සමග සම්බන්ධ වීම සඳහා තමයි අපි ෆෝන් එකේ contact list එකක් තියාගන්නේ. එතකොට මේ ෆෝන් එකේ අපි තියාගන්න contact list එකත් database එකක් වෙනවා. දත්ත එකතුවක්. අපි අඳුරන අපි දන්න සියලුම දෙනාගේ phone numbers නම සමග අපි අපේ ෆෝන් එකේ ගබඩා කරලා තියෙනවා. එන්නේ ගබඩාව database එකක් වෙනවා. ඉතින් අවශ්‍යතාවය වෙන්නේ ඕනෙම ස්ථානයකදී ඕනෙම පුද්ගලයෙක් සමග සම්බන්ධ වෙන්න.
ඉතින් ওই විදිහට දැන් ගොඩක් වෙලාවට ෆෝන් එක ෆෝන් වල ෆැසිලිටිස් තියෙනවා. අපිට පුළුවන් contact number එක සේව් කිරීමේදී නම ඇතුළත් කරන්න පුළුවන්. සමහර අයට පින්තූරය ඇතුළත් කරන්න පුළුවන්. ඒතර කෝල් එකක් එනකොට නම සහ ඒ අදාළ පුද්ගලයාගේ ෆොටෝ එකකින් ඩිස්ප්ලේ එක පෙන්නනවා. මෙන්න මේ අදාළ පුද්ගලයාට තමයි ඒකෝ අපිට කෝල් එකේ එන්නේ නැත්නම් අපි කෝල් එක ගන්නෙ. අන්න ඒ විදිහට එකතු කරගන්න එකතුව තමයි ඩේටාබේස් එක. ඔන්න ෆෝන් බුක් එක තමයි සරලම. එතකොට ෆෝන් බුක් එක සරලම ඩේටාබේස් එකක් වෙනවා. ඒතර ඕකේ ගොඩක් වෙලාවට දැන් මෙහෙම කියනවා. ඩේටාබේස් එකක් ඇතුලේ දත්ත ගබඩා කරන්න ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ටේබල්. දැන් ෆෝන් බුක් එක කියන ඩේටාබේස් එක ගත්තම මේකේ තියෙන එක ටේබල් එකයි contact කියලා. මොනවද field name? contact number එකයි අයිති පුද්ගලයාගේ නම, contact person, contact number, ඕනනම් contact picture එකක් දාන්න පුළුවන් අපිට. සමහර වෙලාවට අපිට ringing tone එක පවා වෙනස් කරන්න පුළුවන් නේද? අපිට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාට කෝල් එක එනකොට ඒ ringing tone එක මාරු කරන්න උනත් පුළුවන්. අන්නේ විදිහේ අවශ්‍යතාවයක් තමයි database එකක් කියන්නේ. තමන්ගේ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න පුළුවන්. තව සරල උදාහරණයක් තමයි දැන් අපිට කියන්න පුළුවන් මෙහෙම දැන් අපි කියමුකෝ අම්මා කඩේ යනකොට ලියන බඩු ලිස්ට් එක තියෙන්නේ. දැන් මේ දවස්වල කොහොමද දැන් දන්නවනේ පුතේ නේද? දැන් මේ දවස්වල තියෙන විදියට දැන් එක දවසයි ඉන්නේ ගෙදරින් එළියට යන්න ඕනේ නේද? ඊයේ ගියා ආයි 31 යන්න පුළුවන්. ආයි 4 වෙනිදා යන්න පුළුවන්. දැන් ඔය එළියට යන්න තියෙන දවසේදීනේ ඔක්කොම ගෙදරට අවශ්‍ය වෙන බඩු ටික ගෙනල්ලා දාගන්න වෙන්නේ. ඉතින් එතකොට මොකද්ද අපි කරන්නේ? දැන් අපිට මොනවා හරි දෙයක් මගේ ඇරෙයි කියලා හිතනවා නම් අපි මොකද්ද කරන්නේ? අපිට ඕනි දේවල් අපි ලිස්ට් එකක් විදිහට ලියලා තියාගන්නවා. දැන් මම එකයි කිව්වේ දැන් මාසෙට නම් බඩු ගේන්නේ අම්මා ගෙදර බලන්නකො ලිස්ට් එකක් ලියනවනේ. මෙන්න මේ දේවල් තමයි මේ මාසෙට අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අම්මා ලියනවනේ හාල් කිලෝ නම් මෙච්චරක්, පරිප්පු නම් මෙච්චරක්, මේ අල ලුණු කියලා ලිස්ට් එකක් ලියනවනේ. අවශ්‍යතාවය මොකද්ද? නිවසට බඩු ගේන එක. ඒ සඳහා එකතු කරගන්න දත්තවල එකතුව ඩේටාබේස් එකක් වෙනවා. ඒතර අම්මා ලියන බඩු ලිස්ට් එකක් ඩේටාබේස් එකක් තමයි. සරල ඩේටාබේස් එකකට උදාහරණයක්. ඊළඟට ඔයාලා දැකලා ඇති ඔය දැන් ගොඩක් වෙලාවට ලෑන්ඩ්ලයින් පාවිච්චි කරනවා නම් ගෙදරට හම්බ වෙනව නේද? දැන් ගොඩක් වෙලාවට ටෙලිකොම් එකේ ලෑන්ඩ්ලයින් එකක් එහෙම පාවිච්චි කරනවා නම් ගෙදරට හම්බ වෙනවනේ අර මේ yellow pages කියලා rainbow pages කියලා ටෙලිෆෝන් ඩිරෙක්ටරි එකක් හම්බ වෙනවනේ. අන්නේ ටෙලිෆෝන් ඩිරෙක්ටරි එක ඩේටාබේස් එකක්. ඕනෙම තැනක ඉන්න නේද? ලංකාවේ ඕනෙම තැනක ඉන්න ඕනෙම කෙනෙක්ගේ නම සහ එයා සම්බන්ධ කරගත හැකි contact numbers. මෙන්න මේවා ගබඩා වෙලා තියෙන. ඒතර ටෙලිෆෝන් ඩිරෙක්ටරි එක ගත්තොත් ඒකත් අපිට ඩේටාබේස් එකක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මෙහෙමනේ හැම වෙලේම අපි කල්පනා කරන්න ඕනි අපි ඩේටාබේස් එකක් හදනකොට කොයි වගේ විස්තර අපිට අවශ්‍ය වෙයිද කියලා. දැන් අපි හිතමුකෝ අපි හදනවා කියලා ඩේටාබේස් එකක් ආර්ය හොස්පිටල් එකට. ආර්යයකට ඩේටාබේස් එකක් හදනවා නම් අපි හැම වෙලේම කල්පනා කරන්න ඕනේ පිටින් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මොන වගේ විස්තරයක් අපෙන් ඉල්ලන්න පුළුවන්ද කියලා. ඒ අනුව තමයි අපි ඩේටාබේස් එක සංවර්ධනය කරන්නේ. ඒ කියන්නේ දැන් පිටින් කෙනෙක් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා දැන් සමහර විට නේද කස්ටමර් කෙනෙක් අනිවාර්යෙන්ම channelin සම්බන්ධ details අහන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කස්ටමර් කෙනෙක් කෝල් කරලා කියන්න පුළුවන් මට මෙන්න මේ වගේ අසනීප තත්ත්වයක් තියෙනවා නේද? මේකට හොඳ කවුද වෛද්‍යවරු කවුද ඉන්නේ අද දවසේ? ඉතින් අන්න අපි ගාව ලිස්ට් එකක් තියෙන්න ඕනේ. අපි ගාව ඉන්න අපේ සේවයේ යොදවන වෛද්‍යවරු කවුද? අද දවසේ එතනින් කවුද රාජකාරියට වාර්තා කරන්නේ? කීයටද එන්නේ? අන්න අපි ගාව එකතුවක් තියෙන්න ඕනේ නේද? එතකොට අන්න එයා කියනවා මෙන්න මේගොල්ලෝ තමයි ඉන්නේ. අද මෙන්න මේ දෙන්න හෝ මෙන්න මේ කෙනා මේ හවල් වෙලාවට එනවා. ඉන්ෆර්මේෂන් එකක් දෙන්න අපි ගාව අනිවාර්යයෙන්ම දත් එකතුවක් තියෙන්න ඕනේ. නේද? ඊළඟට බෙහෙත් වර්ග ගැන කොච්චර ගබඩා කරලා තියෙනවද නේද? දැන් මොනවද තියෙන බෙහෙත් වර්ග කොච්චර ස්ටොක් එකේ තියෙනවද නේද? ඒ අනුවනේ ඉවර වෙන්න කලින් නේද? ස්ටොක් එක ඉවර වෙන්න කලින් බඩු ටික ගෙනත් දාගන්නත් ඕනේ. එන්නේ වගේ හැම විස්තරයක්ම අපි ගාව ගබඩා කරලා තියෙන්න ඕනේ. ඒක තමයි ඩේටාබේස් එකක් කියලා කියන්නේ. දැන් ඩේටාබේස් එකක්
අපි ගත්තොත් database නිර්මාණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් program වර්ග තියෙනවා. එකක් තමයි Microsoft Access. දැන් Microsoft Access පාවිච්චි කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා database එකක් නිර්මාණය කරන්න. ඒ වගේම තමයි තව තියෙනවා FileMaker Pro, Oracle කියලාත් එකක් තියෙනවා. SQL server වලිනුත් පුළුවන්. ඔන්න ඔය application ගොඩක් වෙලාවට database නිර්මාණය කරන්න අපි පාවිච්චි කරනවා. එතකොට දැන් ඊළඟට අපි බලන්න ඕනේ සංසන්දනාත්මකව Excel සහ Access කියන දෙක සම්බන්ධව. දැන් Excel සහ Access වෙනස් වෙන්නේ කොහොමද? Excel වලින් Access වෙනස් වෙන්නේ කොහොමද? දැන් මේ වගේ දත්ත ගබඩා කරන්න අපිට Excel පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි Excel වල පොඩි ගැටලුවක් තියෙනවා. නිශ්චිත row සංඛ්‍යාවක් දීලා තියෙනවා. දසලක්ෂ 48576ක් තමයි row තියෙන්නේ. එතකොට data enter කරනවා නම් ඔය කියන ප්‍රමාණයට විතරයි data enter කරන්න පුළුවන්. ඔබට මිස් ඔව් කියන්න. මිස් ලියන්න මොකද දුන්නද? හරි මිස් හරි. හරි මම දැන් කිව්වේ මොකද්ද? මතක නැහැ. අර රෝ ගාන මිස් අන්න කිව්වා. හරි රෝ ගාන කිව්වේ. ඔකනේ වැඩි. දැන් කිව්වේ දැන් ලක්ෂ 10යි ගාණක් නේ තියෙන්නේ. එතනින් එහාට data enter කරන්න බෑ. දැන් field name add කරන්න කොලම් නුත් තියෙන්නේ 16384ක් නේ. ඒතර field name add කරන්න පුළුවනොත් 16384ක් විතරයි. දැන් access වල එහෙම නෑ පුතේ. දැන් පාවිච්චි කරනකොට ඔයාලට බලන්න පුළුවන් නිශ්චිත සීමාවක් නෑ. ඕනි තරම් කොලම් add කරන්නත් පුළුවන්. ඕනි තරම් row add කරන්නත් පුළුවන්. ඔන්න ඔය වාසිය එතකොට access වල තියෙනවා. අනික දැන් access වල තියෙනවා පුතේ හදන්න පුළුවන් object වර්ග. ඒ කියන්නේ database එක ඇතුලේ හදන්න පුළුවන් object වර්ග තියෙනවා. ඒ එක එක object වලින් කරන කාර්යයන් තියෙනවා. දැන් database එකක් හැදුවට පස්සේ අපි එකතු කරගන්න දත්ත අපිට table වගු වශයෙන් වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි එකතු කරගන්න data enter කරන්න අපි පාවිච්චි කරන්නේ table. එතකොට අපි මේ එකතු කරගන්න data ටික ඔක්කොම අපි category වලට බෙදනවා. මෙන්න මේ ටික යන්නේ මෙන්න මේ කොටසට, මෙන්න මේ ටික යන්නේ මේ කොටසට කියලා අපි වෙන් කරගෙන වෙන් වශයෙන් table හදන table ඇතුළට තමයි දත්ත ගබඩා කරන්නේ. ඒතර මේ table වශයෙන් තියෙන නිසා බොහොම පහසුවෙන් ඔයාට ඕනි දත්තේ හොයා ගන්න පුළුවන්. දැන් Excel වල එහෙම නෙමෙයිනේ. Excel වල ඉන්නේ පිටු ප්‍රමාණය වැඩි වෙනකොට ටක් ගාලා හොයා ගන්න බෑ. ගිහිල්ලා තමයි හොයා ගන්න වෙන්නේ. දැන් මේක එහෙම නෙමෙයි. බොහොම පැහැදිලිව table විදිහට දත්ත ගබඩා කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා දැන් data ගබඩා කළාට පස්සේ දැන් එක table එකක තියෙන මොනවා හරි දත්තයක් search කරන්න ඕන නම් අන්න අපිට දීලා තියෙනවා query කියලා. query කියලා තියෙනවා access වල ඒ කියන්නේ database වල හදන්න පුළුවන් database object එකක්. ඒකෙන් වෙන්නේ filter වීම. දැන් table එකක අපි හිතමුකෝ තියෙනවා record අපි හිතමුකෝ 15000ක් තියෙනවා records දාලා data enter කරලා තියෙනවා. ඔතනින් කියනවා මෙන්න මේ අහවල් දෙයට ගැලපෙන උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපිට දෙනවා අංකයක්. මෙන්න මේ අංකයට ගැලපෙන දත්ත ටික හොයලා දෙන්න කියනවා. ටක් ගාලා අන්න query එකකින් අපිට search කිරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ query එකක් අපි කියන advanced filter එකක් වගේ කියලා. දැන් හිතන්නකෝ අපි database වල හැදුවා කියලා exam table එකක්. ඔන්න exam එකට වාඩිලා ඉන්නවා ළමයි 20000ක්. ඔය ළමයි 20000න් දෙනවා එක සබ්ජෙක්ට් එකක් දීලා කියනවා මෙන්න මේ සබ්ජෙක්ට් එකට ලකුණු 40ට වඩා අඩුවෙන් ගත්ත ෆේල් ළමයි ටික ටක් ගාලා මට දැන් මේ වෙලාවේ වෙන් කරලා දෙන්න කියලා කියනවා. අන්න අපිට පුළුවන් access වල තියෙනවා query එකක් run කරලා ටක් ගාලා අර 20000න් කවුද 40ට වඩා අඩුවෙන් ලකුණු ගත්තේ කියන එක ටක් ගාලා වෙන් කරලා මෙන්න මේ කට්ටිය කියලා පෙන්වන්න පුළුවන්. අන්නේ වාසිය තියෙනවා. ඊළඟට තියෙනවා report හදාන්න පුළුවන් පුතේ. report හදන්න ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරනවා office වල access. දැන් අපි හදපු table එකකින් වාර්තාවක් අපිට ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් අන්න report නිර්මාණය කරන්න වඩාම සුදුසු program එකක් විදිහට අපිට access නම් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ access වල ඔන්න ඔය තියෙන විශේෂතා නිසා තමයි ගොඩක් වෙලාවට Excel වලින් චුට්ටක් වෙන් වෙලා මේ වගේ කාර්යයන් සඳහා access පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය access ගොඩක් වෙලාවට office වල පාවිච්චි වෙන අඩුයි. office වලට ගියොත් ගොඩාක් word සහ excel තමයි පාවිච්චි වෙන්නේ. මොනවා හරි project proposal එකක් හරි මොනවා හරි දෙයක් පැහැදිලි කරන්න ඕනි. එහෙමත් අවස්ථාවක presentation පාවිච්චි කරනවා.
access නම් ගොඩක් කාර්යාලවල පාවිච්චි කරන්නෙම නැති තරම්. හේතුව මේ access දැන් ඉගෙන ගත්තත් අවබෝධයක් නැති ගැටලුව තියෙනවා මොන වගේ තැන්වලට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. දැන් අපි අපේ ළමයින්ටත් access ඉගෙනුවට අපේ ළමයි වලට ගියාට පස්සෙත් මේවා පාවිච්චි කරනවා බොහෝ දුරට අඩුයි. මේ access තියෙන්නේ පුතේ ෆයිල් සිස්ටම් අයින් කරන්න. අපි දැන් ඔය ඔෆිස් එකකට ගියොත් ගොඩක් තියෙන ෆයිල් ගොඩ ගහලා කාඩ්බෝඩ් ෆයිල් සෑහෙන ගොඩ ගහලා තියෙනවනේ. දැන් මොනවා හරි දෙයක් හොයන්න කිව්වොත් අර කබඩ් එක ඇරලා අරකේ තියෙන ෆයිල් ටික ඔක්කොම ඇදලා අරගෙන හොයන්න ඕනි මොකක් හරි රෙකෝඩ් එකක්. වෙනසක් ඕනේ අපි හිතමුකෝ මේ এডুকেෂන් ඔෆිස් ගියා කියලා এডুকেෂන් ඔෆිස් ගිහිල්ලා වැඩ කරන කවුරු හරි ගුරුවරයෙක්ගේ මොනවා හරි වැටුප් විස්තරයක් හරි මොනවා හරි දෙයක් ඉල්ලුවොත් අන්න අවුරුදු ගානක පරණ ෆයිල් ඇදගෙන හොයන්න ඕනේ. කියනවා අද හොයන්න බෑ. තව සතියකින් හරි මෙන්න මේ අහවල් දවසට හරි එන්නේ එක්ක කෝල් එකක් දීලා එන්න කියලා කියනවා. හේතුව මොකක්ද මේ පරණ ෆයිල් සිස්ටම් එකක් යන්නේ. ෆයිල් ලේස් එකක් දාලා ડોකියුමන්ට් ටික ගැට ගහලා කබඩ් එකක් අස්සේ හිර කරලා තියෙනවා. අන්නේ ෆයිල් සිස්ටම් එක අයින් කරන්න අපිට ඇක්සස් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අර ෆයිල් වලට දාලා ගැට ගහලා තියෙන ඩීටේල්ස් ටික කම්පියුටරයිස් කරන්න පරිගණකගත කරගන්න අපිට ඇක්සස් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට කරන්න තියෙන්නේ අපිට දැන් ගොඩක් වෙලාවට අවුරුද්දෙන් අවුරුද්දනේ ෆයිල් එක ඕපන් වෙන්නේ. අපි හිතමුකෝ එක අවුරුද්දක් අපි දෙමුකෝ 2000 අවුරුද්ද කියලා. දැන් 2000 අවුරුද්දේ මම මේ කියන්නේ এডুকেෂන් ඔෆිස් එකට සම්බන්ධව යන ඩීටේල් එකක් මම කියනවා. දැන් 2000 අවුරුද්දේ පත්වීම් ලබාගත් සියලුම ගුරුවරුන්ගේ විස්තර අපිට එක ඩේටාබේස් එකකට ගබඩා කරන්න පුළුවන්. නැත්නම් එක ටේබල් එකක් ඩේටාබේස් එකක් හදනවා ටීචර් ඉන්ෆර්මේෂන් කියලා. ඕනනම් පළාත කොයි පළාතේ ගුරුවරුද කියලා අපිට දෙන්න පුළුවන්. ඒකේ දෙනවා එක ටේබල් එකක් දෙනවා 2000 කියන ටේබල් එක ඕපන් කළාම ඒකේ තියෙනවා මේ අවුරුද්දේ පත්වීම් ලබාගත් ගුරුවරුන්ගේ සියලුම විස්තර ගුරුවරයාගේ අංකය ගුරුවරයාගේ නම ඊළඟට ඩෙන්ටි කාඩ් නම්බර් එක කවද්ද දිනේ පත්වීම ලබාගත්ත මොකද්ද වැටුප් විස්තරේ අන්න ඒ වගේ අපිට මම මේක උදාහරණයක් කියන්නේ අර ෆයිල් ක්‍රමේ පරිගණකගත කරන්න පුළුවන්. එතකොට කවුරු හරි ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා මට මෙන්න මේ කියන විස්තර ටික මගේ ඕනේ. එතකොට අහනවා දැන් අපිට කරන්න තියෙන්නේ එක්ක ඔයාගේ ID නම්බර් එක හරි එක්ක ඔයාට ඩිපාර්ට්මන්ට් එකෙන් දීලා තියෙන අංකය හරි ඉල්ලගත්තා. query එකකින් detail එක search කරන්න දැන් ඔයාලා Excel වල advanced filter දාන්නවානේ. access පැත්තක තියන්නකෝ. දැන් හිතන්නකෝ දැන් අපි ගාව Excel වලට අපි අදාලා තියෙනවා සියලුම ගුරුවරුන්ගේ විස්තර. දැන් ඔතනින් දෙනවා ID නම්බර් එක දීලා කියනවා මේ ID නම්බර් එකට අදාළව ගුරුවරයා සර්ච් කරන්න කියලා. පුළුවන් නේ Excel වලින් කරන්න. ඔයාලට ක්‍රයිටීරියා එකට ID එක ගහලා ඇඩ්වාන්ස් ෆිල්ටර් එකක් කළා නම් ටග් ගාලා එයාගේ විස්තර ටික වෙන් වෙනවනේ. අන්නේ ෆැසිලිටි එක access වල තියෙනවා. එතකොට ගුරුවරයාගේ අංකය හෝ ඩෙන්ටි කාඩ් නම්බර් එක ගහපු ගමන් එයාගේ ඉන්ෆර්මේෂන් ටික එනවා. ටග් ගාලා බැලුවා ඊවලෙම ඉන්ෆර්මේෂන් ටික දුන්නායි අහවල් දවසේ එන්න මෙන්න සතියකට පස්සේ එන්න කෝල් දීලා එන්න කියලා කියන්න ඕනේ. දැන් අන්නේ සිස්ටම් එකට ඔයාලා හුරු කරන්න. දැන් ওই ෆයිල් කියන ක්‍රමේ ඉවත් කරලා කම්පියුටරයිස් කරන්න ඩීටේල්ස් අවශ්‍ය නිසා තමයි මේවා පාවිච්චි කරන්නේ. දැන් මේවට අමතරව සමහර තැන්වල නම් ලොකු ආයතනවල නම් ගොඩක් වෙලාවට ඇක්සස් වලට අමතරව වෙනත් ඇප් තමන්ගේ කම්පැනි එකකට අවශ්‍ය වෙන අවශ්‍යතා කියලා විවිධ සොෆ්ට්වෙයාර් නිර්මාණය කළත් එයාලා තොරතුරු පරිගණකගත කරලා තියෙනවා. ඉතින් එන්නේ වගේ සිස්ටම් එකක් යොදා ගන්න පුළුවන්. ඉතින් ඔය ෆයිල් data කම්පියුටරයිස් කරන්න භාවිතා කරන්න පුළුවන් Microsoft Access වල තියෙන සරල මාධ්‍යයක් තමයි ඔය මම පැහැදිලි කළේ. දැන් මට කියන්නකෝ ඔය database එකක් මොන වගේ දෙයකටද යොදාගන්නේ කියන එක ගැන ඔයාලට idea එකක් තියෙනවද කියලා?